සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, ඒක දැන් අපි උදෑසන කාලේ කලකිරීම පිණිස හේතු වන මේ සූත්‍ර පරියායක් අපි කතා කරන්නට යෙදුණා. කර්මය පිළිබඳව අපි එහි කර්මයේ සයාකාර ප්‍රභේදයන්ගෙන් පළවෙනි ප්‍රභේදය විතරයි කර්මය නුවණින් දත යුතුයි නේද? කර්මය දත යුතුයි කියන කොටස පමණයි අපි සාකච්ඡා කළේ. ඒතර අපි සඳහන් කළා කර්මය යනු කුමක් කියලාද? කර්මයන් කුමක් හැටියද කිව්වේ? චේතනාව කියලා නේද? ඒතර චේතනාව අපි මේ දැන් මේ හටගෙන තියෙන්නේ චේතනාවයයි කියලා අපි හඳුනාගන්නේ මොන වගේ ලක්ෂණයකින්ද? අපි කිව්වේ මේ තමයි චේතනාව කියලා අපි දැනගත්තේ ඒ සිතක කිබඳු ආකාරයෙන් මේ චෛතසික ධර්මය හිතේ පහළ වෙනකොටද? කිබඳු ලක්ෂණ ස්වභාවයෙන්ද? උත්සාහ ගතිය නේද? උත්සාහ ස්වභාවයෙන් හිතක් තුළ පහළ වෙයි නම් ඒ ආකාරයට නේ. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් එහෙම ඒ කියන්නේ අර මේ අපි ඉස්සල් ප්‍රශ්නයක් ඇතුනේ අර මේ චේතනාව කියන එක උත්සාහයෙන් ඇති වෙන එකක්ද කියලා කිව්වොත් එතකොට මේ ඒකේ කරුණු දෙයක් සඳහන් දැනනවා නේද? ඒ කියන්නේ උත්සාහ කරන බව එකකුයි උත්සාහ කිරීමෙන් ඇති වෙන ඒක. උත්සාහ කිරීමෙන් මේ චේතනාව ඇති වෙනවා කිව්වොත් කරුණු දෙකක් වෙනවා. නමුත් එහෙම නෙමෙයි අපිටන මේ විශේෂයෙන් දැනගන්න ඕනේ අර දක්කලේ යම් උත්සාහ කරන බවක්. ඒ කියන්නේ උත්සාහ ස්වභාවයක් පහළ වෙනවා නම් ඒ ස්වභාවය ඒකම තමයි චේතනාව. උත්සාහ ආකාරයෙන් සිතක යම් ගතියක් ස්වභාවයක් පහළ වෙයිද එය චේතනාව වශයෙන් දැනගන්න ඕනේ කිව්වා. හරි. ඒක අපි ගත්තොත් තවත් විදියකින් අරමුණක් අපි ගන්නකොට අරමුණක් කෙරෙහි මේ චිත්තචෛසික ධර්මයන් අරමුණක් කෙරෙහි චිත්තචෛසික ධර්මයෝ රැස් කිරීමේ උත්සාහ බවක් වෙනවාද කියන කරුණ ගත්තා. චිත්තචෛසිකයෝන්ගේ පහළ වෙනවා කියන එක නිකන් වෙන්නේ නැහැනේ නේද? චිත්තචෛසිකයෝ පහළ වෙනවා නේ. පහළ වෙන්නේ යම්කිසි අරමුණක් අරමුණ කරන් තමයි මේ චිත්තචෛසිකයන්ගේ රැස්වීම. නැත්තම් චිත්තචෛසිකයන්ගේ එකතු වීම කියන එක වෙන්නේ. ඒතර ඒ එකතු වෙන්නේ ඒ රැස් වෙන බවක් වෙන්නේ කුමක් අනුවද? අර උත්සාහ කියන ගතියත් එක්ක. උත්සාහය කියන උත්සාහ ආකාරයේ යම් ගතියක් වෙනවා නම් ඒ ගතිය නිසා තමයි සේසු චිත්තචෛසික ධර්මියෝ තම තමන්ට අයිති වෙච්ච කෘත්‍යයන්ගෙහි උත්සාහවන්ත වෙමින් හටගන්නේ. මොකද හැම ධර්මයකම හැම චිත්තයකම හැම චෛතසික ධර්මයකටම අදාළ වුණු කෘත්‍යයක් තියෙනවා. දැන් චේතනාව ගන්නකොට ඒකට විතරක් නෙමෙයි හැම චෛතසික ධර්මයකටම හැම සිතකටම ඒකට අදාළ වුණු කෘත්‍යයක් කියන ධර්මයක් තියෙනවා. මොකද වේදනාවෙන් කරන කෘත්‍ය සංඥාවෙන් කරන්නේ නැහැ. සංඥාවෙන් කරන කෘත්‍ය වේදනාවෙන් කරන්නේ නැහැ. එතකොට මේ සංඥා වේදනා කියන දෙකෙන්ම කරන කෘත්‍ය මේ ස්පර්ශයෙන් කරන්නේ නැහැ. ස්පර්ශයෙන් කරන කෘත්‍ය අනිත් දෙයට කරන්න බෑ. නේද? ස්පර්ශයෙන් කරන්නේ ඒකට අදාළ වුණු කෘත්‍ය විතරයි. එතකොට ඒ වගේ එක අරමුණක් අරමුණු කරන් මේ ඒ අරමුණෙහි චිත්තචෛසිකයෝ රැස් වෙනවා කියන්නේ. චිත්තචෛසික ධර්මියෝ හට ගන්නවා කියන්නේ එය අර උත්සාහ ගතිය වෙච්ච චේතනාව අනුව තමයි ඒ ධර්මයන්ගේ රැස්වීම වෙන්නේ. ඒකයි කියන්නේ චේතනාවමයි කර්මය කියලා. මොකද ඒ අනිකුත් ධර්මයන්ට අදාළ වුණු කෘත්‍යයක් සිද්ධ වෙනකොට තමයි අපිට මේ මතු විපාකයක් පිණිස යම් කිසි විපාකයක් ඇතිවන විදිහට දැන් මේ සිතක් කඩගත්තා කියලා කියන්නේ. නැත්නම් ඒක කුසල කර්මයක් වුණා වෙනවා. එහෙම නැත්නම් අකුසල කර්මයක් වුණා කියලා අපි කතා කරනවා. ඒතර ඒක වෙන්නේ එහෙනම් අර මොකද ඒකට ප්‍රධාන වෙලා තියෙන්නේ අර චේතනාව. චේතනාවගේ කියපු මේ උත්සාහ ලක්ෂණي උත්සාහ ස්වභාවයෙන් පහළ වෙන මේ චේතනාව තමාගේ ඒ කෘත්‍යත් කරමි. ඒ කියන්නේ මේ
ඒ අරමුණේ තමාගේ ස්වභාවය තමයි මේ උත්සාහ කරන ආකාරයෙන් පහළ වෙන බව. ඒ පහළ වෙන්නේ සේසු චිත්තදස ධර්මියොත් අරමුණෙහි එක්රැස් කරමින් පහළ කරමින් ඒ විදිහට. එතකොට එහෙම වෙනකොට දැන් ඒක එක්කෝ මේ කුසල කර්මයක් නැත්නම් අකුසල කර්මයක් කියන කාරණාවෙන් ඒක සිද්ධ වෙනවා. ඒතර ඒ නිසා තමයි මේ චේතනාවම කර්මය වශයෙන් දක්වන්නේ. දැන් චේතනාවම කර්මය කියනකොට ඒකෙන් අදහස් කරන්නේ මේ චේතනාවට පමණයි කර්මය කියන එක කරන්න පුළුවන් කියන අදහස කරන්නේ. මොකද අනිකුත් ධර්මයන්ගේද උපකාරයේ ලබාගෙනම තමයි චේතනාව කියන එක කර්මය කියන ස්වභාවයට පත් වෙන්නේ කියන කාරණා. හරි. ඒ හින්දායි ඒ නිසා අර මේ එක එක ධර්මයන්ට අදාළ වූ කෘත්‍යයන් කරමින් ඒ අදාළ අරමුණ ගන්න හිතක්. අරමුණ හිතක් ගන්නවා. ඒතොරේ අරගත්තට පස්සේ එහෙම නැත්නම් ඒ අරමුණ ඔකේ අපි දැන් ඇලීම් වශයෙන් ඒ අරමුණ පවත්වන්නට නේද? ඒ ඇලීම් සහගතව නම් අපි අරමුණ ඇසුරු කරන්න කරන්නේ. අනේ එතකොට ඒ ආකාරයට තමයි ඒ අරමුණෙහි ඇලී ඉන්න ආකාරයට තමයි අනිකුත් ධර්මයන්ගේ සහයෝගය. උපකාරය වෙන්නේ. ඒතොර ඒකට අනුරූපව තමයි විපාකය කියන කාරණාව සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ සඳහා තමයි ඒ කටයුත්ත සඳහා කරන්ට නම් අර උත්සාහ බවක් ඇති වෙන්න ඕන හිතක නේද? ඒ උත්සාහය ගතිය තමයි කියන්නේ චේතනාව කියන කාරණා. හරි. ඒතොර දැන් අපි කියමු දැන් වීරය කිපු ධර්මයක් මේ උත්සාහයක් කියන කියලා. ඒතොර ඒක ගන්නකොට අරම මේ කෘත්‍යයක් එකකින් කරන්නේ නැහැ. ඒකෙන් කරන්නේ දැන් ගත්තොත් එහෙම නූපන් අකුසල් උපදවන ආකාරයට හිතට රුකුල් දෙනවා. ඒක තමයි වීරිය කියන එක. නැත්තම් උපන් අකුසල් මේ වැඩි අපි උපන් අකුසල් තියෙනවා නම් ඒ වැඩි දියුණු කරන විදියට සිතට රුකුල් දෙනවා. ඒ වීරිය. ඒතකොට නූපන් කුසල් උපදවන විදියට. නූපන් කුසල් උපදවන ආකාරයකට යම් හිතේ රුකුල් දෙන බවක් එනවා. ආන්ගේ රුකුල් දෙන ආකාරයෙන් පහළ වෙන මේ උත්සාහය කියනවා වීරිය. ඒ විදිහට මේ උපන් කුසල් නොනැසෙන ආකාරයට පවත්වන සිතේ රුකුල් දෙන බවක් වෙනවා. යන්නේ රුකුල් දෙන ආකාරයෙන් පහළ වෙන උත්සාහය තමයි වීරිය කියලා කියන්නේ. ඒතර ඒ බඳු වීරියක්, ඒ බඳු ආකාර උත්සාහයක් බවක් නොවේ. අර චේතනාව හඳුන්වනකොට පෙන්නන උත්සාහය. එයින් පෙන්වන්නේ අරමුණෙහි චිත්තචෛතසික ධර්මයන් එක්රැස් කරන ආකාරයට ඇතිවෙනා උත්සාහය. ඒ මොකද ඒ අරමුණ එක්රැස් වෙන්නේම මේ චේතනාව නිසා තමයි මේ විදිහට එක්රැස් වීම කියන කාරණාව सिद्ध කරන්නේ. හරි. ඒ කියන්නේ අරමුණක් එක්ක ඇලීම් වශයෙන් පවතිනට නම් මේ හිත කැමති. ඒතකොට ඒ ආකාරයට තමයි මේ හිතේ මේ චේතනාව කියන උත්සාහය පහළ වෙන්නේ. ඒ පහළ වෙනකොට ඒ විදිහට ඒකට උපකාර වෙන විදිහට සෙසු ධර්මයන් පහළ වෙලා ඒ ක්‍රියාව සම්පූර්ණ අතරපත් වෙනවා. අන්දන් ඒතකොට අර විදිහට කර්මය සකස් වුණා කියලා යර කියනවා. ඒ විදිහට මේ චේතනාව කියන එක අපි දැනගන්න ඕනේ. හරි. හරි. ඒතකොට අපි චේතනාව ගැන තමයි අපි උදේ කාලේ ඒ විදිහට කතා කළේ. ඊට දැන් අපි ඒකේ දෙවෙනි ප්‍රභේදයේ වශයෙන් අපිට දැන් කතා කරන්න තියෙන්නේ කර්මයට නිදහානය නේද? කම්මානං නිදහාන සම්භවෝ වේදි දබ්බෝ. මේ කර්මය හටගන්න හේතුව, මේ කර්මය හටගන්නා වූ නිදහානය මොකක්ද කියන කාරණාව එයා දැනගත යුතුයි කියලා. හරි. එහෙනම් අපි ගත්තොත් එහෙනම් කර්මයට තියෙන නිදහානය මොකක්ද? කර්මය හටගන්නේ කවර හේතුවකින්ද? කියලා ගත්තොත් එහෙම කොහොමද ඇති වෙන්නේ? නෑ චේතනාවනේ කර්මයට කියව නේද? ඒ කියන්නේ කර්මය කිව්වම වෙනක දෙයක් නෙමෙයි චේතනාව කිව්වපි නේද? ඔව් ඒතර අපි ගත්තොත් එමේ දැන් කර්මය නෑ කර්මය හට ගන්න මූලික වෙන්නේ ලෝභයෙන් මූලික. නෑ ඒ වර්ධ වක්‍රාකාරයෙන් සිදුවන පැත්තක් අපි ගත්තොත් මෙහෙම ගත්තොත් එම චේතනාව හට ගන්න මොකෙන්ද කියලා? චේතනාව හට ගන්න හේතුව හරි ඒවත් හේතු. නමුත් ප්‍රධාන හේතුව හිතක් තියෙන්නේ. හිතක් නැත්නම් කොහොමද චේතනාව පහළ වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ චේතනාව හට ගන්න හේතුව තමයි මොකද්ද? ඔව්. පස්සෝ වික්කවේ කම්මාන නිදාන සම්භව. ඔන්න කර්මයට හේතුව පෙන්වන්නේ මොකද්ද? පස්සය. ඒ කියන්නේ ස්පර්ශය කියන එක. ස්පර්ශය
තමයි හේතුව කාරණාව නිදහණය වෙන්නේ කුමකටද? කර්මයට. හරි. එහෙනම් දැන් අපි කර්මයට හේතු කියලා කියුවාම කෙලිම ස්පර්ශය කියන්න ඕනේ. මොකද කර්ම කියන්නේ චේතනාව හටගන්න ස්පර්ශයෙන් කියන එක අපි දන්නවනේ. ඒත් එහෙම කියලා කර්ම හටගන්නේ කොහොමද කියලා ඇහුවොත් එකපාරට උත්තර දෙන්න බැරි වෙනවා. අර මේ කාරණා දෙක සංසන්දනය කරලා ගලප ගන්න බැරුණා. හරි. ඒක චේතනාව කියන්නේ චේතනාව නම් කර්මය චේතනාව හටගන්නේ ස්පර්ශයෙන් නම් එහෙනම් කර්ම හටගන්නේ ස්පර්ශයෙන් කියන කාරණාවට යනවා. ඒවට තව හේතු කාරණා තියෙනවා. ඒක හටගන්න බොහෝ එකම හේතුවකින් එක ධර්මයක් හටගන්නේ නැහැ කවදාවත්. ප්‍රධාන හේතුව තමයි මේ දේශනාව බොහෝ දුර තියෙන්නේ. තව බොහෝ හේතු කරුණු බලපානවා මේ චේතනාව නැත්තම් කර්මය කියන එක හටගන්න. නමුත් මෙතනදී ප්‍රධාන හේතුව වශයෙන් දක්වනවා ස්පර්ශය කියන කාරණා. හරි. ඒ නිසා යම් කෙනෙක් ගන්නකොට එහෙනම් මේ යම් ආකාරයකට මේ කර්ම චේතනා පහළ වෙයිද ඒ සියලුම දේවල් හට ගන්න ඕනේ ස්පර්ශයෙන් කියන එක අපි දැන ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ස්පර්ශය ගන්නවා අපි දන්නවා ස්පර්ශය තියෙන කොයි කී ආකාරයකටද ප්‍රධාන වශයෙන් ස්පර්ශය ප්‍රධාන ස්පර්ශය 6යි නේද? සයාකාර ස්පර්ශයක් තියෙනවා. අපි ප්‍රධාන ආයතන හරමුද කර්මය ඇති වෙනවා නම් ඇති වෙන්න තියෙන ওই ආයතන 6 හරහාමනේ නේද? ඒතර ආයතන 6 හරහා අරගන්න අරමුණක් ඔස්සේ තමයි අපේ මේ ස්පර්ශය කියන එක සිද්ධ වෙන්නේ. නේද? ස්පර්ශය සිද්ධ වෙලා මේ කර්මයක් සකස් කිරීම සිද්ධ වෙනවා. එතකොට දැන් මේ ඇසින් අසර රූපයක් ගැටෙනකොට ඒ අරමුණ දැකීමක් වෙනවා කියන කාරණා වෙනකොට දැන් ඔන්න අපිට ස්පර්ශයක් සිද්ධ වෙනවා. නේද? ඒතර ඒ ස්පර්ශය මුල් කරගෙන දැන් එයා රූපේ පිළිබඳව චේතනා පහල කරගත යුතුයි. නේ? චේතනාව පහල කරගැනීම සිද්ධ වෙන්න ඕනේ. ඒතර මේ චේතනා පහල කර දැන් කර්මයක් වන ආකාරයට චේතනා පහල වෙනකොට එක්කෝ අරමුණට ඇලීම් වශයෙන් තමයි දැන් එයාගේ චේතනා පහල වෙන්නේ. ඇසින් රූපේ දැකලා දකින්න කාරණාවේ දෙක ස්පර්ශය මුල් කරගෙන ස්පර්ශයක් හේතු වෙනවා දැන් එතනදී ඒ ස්පර්ශය නිසා තමයි පසුපසු සිත්වලට මේ අරමුණ නැවත ගන්න පුළුවන්කම ලැබෙන්නේ නේද? ඒ අරමුණ ලෝභ සහගතව අපි අසුරු වෙනවා නම් ඒ මේ රූපය ගැටිච්ච මේ ඇහැට රූපය ගැටෙනකොට ස්පර්ශය හොස්සේ ඒ චක්කු සම්පස්සේ නිසා නැවත අනිකුත් සිත් වලින් අරමුණ ඒ ගන්න පුළුවන්කම කියව ලැබෙනවා. ලෝභ වශයෙන් ගත්තා නම් ඒ ස්පර්ශය හේතු වෙනවා. ද්වේෂ වශයෙන් ඒ අරමුණ අපි ස්පර්ශ කරායි නම් අන්න ද්වේෂය මේ ඒ ස්පර්ශය හේතු වෙනවා නේද? ඒක දැන් මෝසහගතව නම් අපි අරමුණ ස්පර්ශ කළේ අන්න ඒ ස්පර්ශය හේතු වෙනවා. හරි. ඒ නිසා කෙනෙක් ඒ විදිහට එනං අර මේ යා රූපයක් ස්පර්ශ කරා රූපාලම්බනක් ස්පර්ශ කරන් ස්පර්ශي පහළ වුණාද ආන් දැන් එයාගේ රූපේ ප්‍රියසහගත ගතියක් නම් අන එක්ක ලෝභයෙන් ඇලීම් වශයෙන් චේතනා පහළ කර ගන්න. අන්න දැන් ලෝභ සහගත කර්මයක් වඩපත් වෙනවා. ඒතකොට මේ ලෝභ සහගත කර්මය ඇති වෙන්න අර ස්පර්ශය හේතු වුණා. ඒ ගත්තු ස්පර්ශය හේතු වීමක් සිද්ධ වුණා. හරි. එතකොට මේ කුමන හෝ වේදනාවක් වෙන්න පුළුවන්. හරි අපි දැන් වේදනාවක් සංගන්නකොට ඒක අර මිෂ්ඨ අරුණක් ගත්තා නම් ඒක කෙලින්ම සැප වේදනාවක් කියනකට යනවානේ. නේද? අපි මේ කාරණාවට ප්‍රධාන ධර්මතා ටික අල්ලා විතරයි දැන් මේ කරුණ මම කියන්නේ. ඒතර එහිඳ අර වගේ ගැටුණු අරමුණ ඉෂ්ට වූ අරමුණක් න ඉෂ්ඨාකාර එකක් නම් ඒතර දැන් මේ ස්පර්ශයෙන් ඉෂ්ට වූ ආරම්භණයක් ස්පර්ශ කරගත් ආරම් පහළ වුණා. එතකොට පසුසිත වලින් ඒ ඉෂ්ට අරමුණ ඉෂ්ට නිසා ඉෂ්ට ආරම්මණයෙහි ලෝභ සහගතව අරමුණ ඇලී ගන්නවා. නේද? අරමුණ ඇලී ගත්තා කියන්නේ දැන් ලෝභ සහගතව තමයි අරමුණ නැවත සිත ඇසුරු කරන්න මේ පුරුදු වෙන්නේ. එතකොට අන්න ඒ චේතනා සියල්ලම ලෝභ සහගත වුණු චේතනා වෙනවා. හරි? ලෝභ සහගත චේතනා එතකොට අන්න ලෝභ සහගත වූ කර්මයක්. එහෙනම් මේ ලෝභ සහගත කර්මය ඇති වෙන්නට හේතු වුණා මොකද්ද? අර ස්පර්ශය. ස්පර්ශය හේතුවක් වෙනවා මේ ලෝභ සහගත කර්මයක් සකස් වෙන්න. ඒ විදිහට. එතකොට ඒ වගේ තමයි කෙනෙකුට සද්දයක් ගැටුණා. මේ අපි ගත්තොත් එහෙම දැන් අරමුණ ගැටුනේ මේ රළු එකක් අපි උතුම් අනිෂ්ඨාරම්මණයක් නම් ගැටුනේ ඇසට. එතකොට ඒ අනිෂ්ඨාරම්මන ස්පර්ශ කරමින් තමයි චක්කු සම්පස්සේ පහළ වෙන්නේ. නේද?
ඒතකොට ඒ ස්පර්ශය මුල් වෙලා තමයි දැන් මේ හිත ඒ අරමුණත් එක්ක ගැටෙන්න ගන්න. ඒතකොට අරමුණ අනිෂ්ට නිසා හිතට මේක අප්‍රිය නම් වෙන්නේ මොනද? ද්වේෂයක් ඒ අරමුණට පහළ වෙනවා. අරමුණ කරන් ද්වේෂ සහගත ගතියක් හිතේ පහළ වෙනවා. පහළ වෙනකොට දැන් අන්න ද්වේෂ සහගතවයි දැන් යාගේ චේතනාව. ද්වේෂ සහගත වූ චේතනාවට අනුව තමයි දැන් යා මේ අරමුණෙහි සිතුවිලි නැවත නැවත සකස් කරන්නේ. ඒ කියන්නේ ගැටෙන විදිහටම ගැටෙන ආකාරයටම මේ අරමුණු සිතේ සකස් කිරීම සිද්ධ කරනවා නේද? අන් එතකොට දැන් ද්වේෂය මුල් වෙලා කර්මයක් සකස් වුණා. කුමක් නිසා ද්වේෂ මූලික කර්මයක් සකස් වුණා මේ අර ස්පර්ශය නිසා. අනිෂ්ඨාරම්ණයක් ස්පර්ශ කරමින් ස්පර්ශයක් හටගත්තේ නැතිනම් ඒ ද්වේෂාගත කර්මයක් ඇති වෙන්නේ නැහැ කවදා. නේ ඇති වෙන්නේ අර ස්පර්ශය හේතුවක් වුණා. ඒ හින්දා අනිත් විදිහට ස්පර්ශය නිසා මේ විදිහට ද්වේෂ කර්මයක් සිද්ධ වෙනවා නේද? ඊට පස්සේ දැන් මෝහ යම් ගත්තොත් එහෙම මේ ඉෂ්ටද නොවූ අනිෂ්ටද නොවූ ආකාරයකට යම් අරමුණක් නම් හැට ගැටුනේ. එයා ඉෂ්ඨාකාරයෙන් පිළිගත්තෙත් නැහැ. අනිෂ්ඨාකාරයෙන් පිළිගත්තෙත් නැහැ. ඒතර ඒ අරමුණෙහි ඊබඳු අරමුණද ස්පර්ශ කරමින් මේ පස්සේ පහළ වෙනවා. පහළ වෙනකොට දැන් අන්න ඒ අරමුණේ ඉෂ්ඨානිෂ්ඨ ගතියක් නැති නිසා ඉෂ්ඨ භවකින් හෝ කියන්නේ ලෝභයකින්වත් ද්වේෂයකින්වත් ඒ අරමුණ අරගත්තේ නැහැ. අරමුණේ හැසිරෙන්න මියුනේ නැහැ. මෝහසහගතවම අවිනිශ්චිත විදියට මෝහසහගතවම දැන් අරමුණ හිත අරගන්න. නේද? මෝහසහගතව අරමුණ පිළිගත්තාද අන්න දැන් මෝහසහගතවයි අරමුණේ චේතනාව ඇති. මෝහසහගත චේතනාවක් ඇති වෙනවා. ඒතර අන්න අරමුණෙහි මුලා වෙන විදිහටම නැත්නම් මේ නැවත නැවත රැවටෙන ආකාරයටම මේ රැවටෙන ආකාරයටම නැවත නැවත සිතුවිලි මේ සකස් කරන බව. සිතුවිලි සකස් කරන බව රස කරන බව තමයි ඊට පස්සේ දිගින් දිගටම සිද්ධ වෙන්නේ. අනිතෝ දැන් මෝහ සහගත වුණු කර්මය. මෝහ වශයෙන් කර්ම රස කරන බවක් වුණා. නේද? එහෙනම් මෝහ සහගත යම් තාක් කර්ම රස කරයිද ඒ සියලු කර්මයන්ට හේතුව මොකද්ද? ස්පර්ශය. ස්පර්ශ කියන කාරණා. ස්පර්ශය නිසා උන මෝහ සහගත කර්මත් රැස් වෙනවා. හරි. ඒතර කෙනෙක් ශ්‍රද්ධාව වශයෙන් කර්ම රැස් කරනවා. ශ්‍රද්ධාව වශයෙන් කර්ම රැස් කරනවා නම් ඒකටත් මේ ස්පර්ශයම තමයි. නේද? අපි අරමුණක් අපි තුමු දානමය අරමුණක් නේද? දානමය කුසල ක්‍රියාවන අපි දාන අරමුණු කරන් තමයි අපි මේ කුසලයේ වඩන්නේ. ඒ කුසසිත පුරුදු කරන්නේ. ඒතකොට දානයක් අරමුණු කරගෙන හිතින් ඊට අනුරූපීව සිත් පහළ වෙනවා. ඒතකොට යම් ස්පර්ශයක් වෙනවා නම් ඒ දානමය අරමුණු කරන් තමයි ස්පර්ශයක් වගේ හට ගැනීම වෙන්නේ. ඒතකොට දානමය අරමුණු කරගෙන යම් ස්පර්ශයක් වුණා නම් නැවත නැවත දිගින් දිගට ඒ අරමුණ ගනිමින් තමයි සිත් පහළ වෙන්නේ. නේද? ඒතකොට දැන් එයාට ඒ අරමුණෙහි මේ දානමය කුසල ක්‍රියාවේහි පැහැදීම් සහගතව දැන් මේ දානමය අරමුණෙහි එයාගේ හැසිරීම. ඔව් එතන එතන ශ්‍රද්ධාව කියනවා එතන අලෝභ අද්වේෂ සමෝ තුනම තියෙනවා. ඒ තුනම තියෙනවා එක්ක එහෙම නැත්නම් දෙකක්. ඒක අලෝභ අද්වේෂ සහගත එහෙම නැත්නම් අලෝභ අද්වේෂ අමෝහ කියන තුනෙන්ම යුක්තව වෙන්න පුළුවන්. හරි. ඒතර කොයි විදිහකට පහළ වුණත් එතන දැන් මේ ශ්‍රද්ධාව වශයෙන් ආයේ කුසල ක්‍රියාවෙහි පැහැදීම් වශයෙන් අපි ඒ දානමය ක්‍රියාව සිද්ධ කරනවා. ඒතර දැන් අන්න පැහැදීම මුල් කරගෙන තමයි දැන් යාගේ චේතනා ඇටගන්නේ. ඒතර නැවත නැවත ඒ අරමුණේ පහදින විදිහට පැහැදීම් වශයෙන් අරමුණ පැවැත්වීම පිණිස මේ චේතනාවෙන් සිතුවිලි සකස් කරනවා. නැත්නම් චිත්තවාසික ධර්මයන්ගේ එක් රැස් කිරීම සකස් කිරීම සිද්ධ වෙනවා. හරි. ඒතර අන්න දැන් යාගේ කර්මය ශ්‍රද්ධාව මුල් කරගෙන ශ්‍රද්ධා මූලික කරගෙන දැන් මේ කුසල ක්‍රියාව, ඒ දානමය කුසල ක්‍රියාව දැන් මෙයාට සිද්ධ වෙනවා. හරි. අන්න එතකොට දැන් මේ ශ්‍රද්ධා වශයෙන් ශ්‍රද්ධා වශයෙන් යම් කර්මයක් රැස් කළා නම් ඒකත් මූලික වෙන්නේ ස්පර්ශය. යන ස්පර්ශයක් මුල් කරන් තමයි සිද්ධ වෙන්නේ. වීර්ය වශයෙන් ගත්තත් එහෙමයි. ධාන වඩන නේද? මේ වගේ දෙයක් කරන කිම ධානාරාමයක් ගත්තොත් එහෙම සමාධි කර්මස්ථාන, සමාධි නිමිති තියෙන නේද? ඒ වගේ සමාධි යම් කර්මස්ථානයක් කර්ම කරගෙන මේ එයා දැන් මේ සිත පුරුදු කරනවා. නේද? එතකොට යම් දැන් ඒ සමාධි භාවනා අරමුණ තමයි දැන් මෙයාගේ හිත ස්පර්ශ කරන්නේ. ඒ අරමුණ තුල ස්පර්ශ කරමින්
ඔන්න දැන් වීරය ඒ සමාධි පොදවා ගැනීමේ අදිෂ්ඨාන උත්සාහය ඇති කරගෙන ඔන්න දැන් එයාගේ මේ සිතුවිලි සකස් වෙන බව. මේ සමාධිය දියුණු කරන සමාධිය සකස් කරගන්න සමාධියක් වර්ධනය කර ගැනීමේ උත්සාහය පිණිස මේ උත්සාහ සහගතව සිතුවිලි සකස් කරනවා. එතකොට දැන් අන්න වීර්යාගේ වශයෙන් මේ ධර්ම කුසල ධර්මයන්ගේ රැස් කරමින් එයා මේ සිතක් ඇසුරු කරනවා. කර්ම රැස් කිරීම කරනවා. එතකොට එයාගේ චේතනාව වෙන්නේ වීර්යයට අනුව තමයි දැන් චේතනාව සකස් වීම වෙන්නේ. අන්න දැන් වීර්ය වශයෙන් කර්ම රැස් කිරීමක් වුණා නම් ඒටත් හේතු වෙනවා ස්පර්ශය. ඒ වගේම තමයි ප්‍රඥාව. ප්‍රඥාව ගත්තත් අපි ලෞකික ප්‍රඥාව වශයෙන් ගත්තත් ලෝකෝත්තර ප්‍රඥාවගේ වශයෙන් ගත්තත් ඒ ප්‍රඥාවගේ වශයෙන් ඇති වෙන යම් චේතනාවද මේ ඒ ස්පර්ශයක් හේතු කරගෙනවා නේද? ඒ වගේ එතකොට ඒ විදිහට දැන් අපි ගත්තොත් මේ විදර්ශනා සහගත ගතියක නම් විදර්ශනා අරමුණ විදර්ශනාවට ලක් කරන විදර්ශනාව සහගත වූ සංස්කාර ධර්මයක් කර්මු කරගෙන ඒ සංස්කාර ධර්ම ස්පර්ශ කරමින් ඔන්න දැන් සිත් දිගින් දිගට පහළ වෙන ගන්නවා. ඒ අරමුණේ නැවත නැවත සිතුවිලි සකස් කරන බව වෙනවා. එහෙනම් ඒ නැවත නැවත විදර්ශනා අරමුණ දිනු කර ගැනීමේ කැමැත්තෙන් යුක්ත වෙච්ච කෙනා ඊට අනුරූපීව තමයි ඒ ඥානය ඒ ඥානය දිනු කිරීමේ බලාපොරොත්තුවෙන් ඒ ප්‍රතිඵලයේ ඇතිවන තුරු සිතුවිලි සකස් කරන බව වෙනවා. සිතුවිලි සකස් වීම වෙන්න ඕන. එහෙනම් ඒ විදිහට සිතුවිලි සකස් කරන ආකාරයකට දැන් මේ හිතේ උත්සාහය ඇති වෙනවා. චේතනාව ඇති වෙනවා නේද? අන්න දැන් ඒ ප්‍රඥාවගේ වශයෙන් විදර්ශනා ඥානය උපදවා ගැනීමට දැන් ඥානය පහළ කරගන්නට අන්න දැන් එයා මේ චිත්තගත ධර්මයන්ගේ සකස් කිරීම උත්සාහ කිරීම වෙනවා. අන්න දැන් එතකොට ඒ කර්ම ඒක වෙන්නත් එහෙනම් එහෙම වෙන්නත් හේතු වුණේ අර ස්පර්ශය කියන ධර්ම. ස්පර්ශයේ මුල්ලේ ස්පර්ශය නිධානය වෙමින් මේ ඒ ප්‍රඥා වශයෙන් සිද්ධ කරන කර්මය හටගන්න හේතු වෙනවා. මෙන්න මේ විදිහට ලෝකෝත්තර ප්‍රඥාව ගත්තත් එහෙම. ලෝකෝත්තර ප්‍රඥාව ගත්තත් ඒත් ලෝකෝත්තර අරමුණ නැත්නම් නිර්වාණාරම්මනේ ස්පර්ශ කරමි. පහළ වුණු ස්පර්ශය මුල් වෙලා තමයි මේ දැන් ඒ සිතේ චේතනාව හටගන්නේ. ඒ චේතනාවට අනුව ඒ සිතේ ඇති වෙන මේ සකස් වෙන සිතුවිලි චෛතසික ධර්ම නේද? ආන් එතකොට ඒ විදිහට මේ දැන් ලෝකෝත්තර වූ දැන් ඒ වට්ටම ගන්නකොට ඒ ස්පර්ශය හඳුන්වන අපි ලෝකෝත්තර සම්පස්සය. ලෝකෝත්තර ස්පර්ශය. ලෝකෝත්තර වූ ස්පර්ශ අපි සත්‍විදින් ගත්තොත් එimhe ඥාන සම්පස්සය. හරි? ඥාන සම්පස්සය මුල් කරගෙන ඒ ලෝකෝත්තර කර්මය සකස් වීම සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ස්පර්ශය මුල් වෙලා මේ කර්මය හට ගන්නවා කියන එක සිද්ධ වෙනවා. හරි? එහෙනම් ওই විදිහට එන අපි දත යුතුයි. කාමාවචර වශයෙන් ඇතිගෙන යම් සංපස්සෙයින්ද රූපාවචර සිත් වර්ගයේ වශයෙන් පහළ වෙන ස්පර්ශයන් වෙනවාද අරූපාවචර සිත් වල වශයෙන් පහළ වෙන ස්පර්ශයන් වෙනවාද මේ හැම ස්පර්ශයක්ම මුල් වෙලා තමයි චේතනාව කියන එක හටගන්නේ. නැත්තම් කර්මය කියන එක හටගන්නේ. හරි? එහෙනම් මේ තුන් භූමික වූම කර්මයට හේතුව ස්පර්ශය කියන එක දැන්. හරි? එහෙනම් මේ සියල්ලම ඒ ආකාරයෙන් ඒ එක ධර්මයෙන් මුල් වෙලා සිද්ධ වෙනවා. එහෙනම් ඒ වශයෙන් එක දැනගන්න ඕන. ඊට පස්සේ අපි දත යුතු වෙනවා මේ කර්මයාගේ තිබෙන්නා වූ වෙනස් බව. අපි මේ කතා කළේ කර්මයාගේ නිධානය. එහෙනම් ඊළඟ තුන්වෙනි කාරණාව වශයෙන් දැනගන්න ඕනේ කර්මයාගේ නිධානය. හරි? කම්මාන බික්කවේ වේමත්තතා වේදි දබ්බ. හරි? කර්මයාගේ තියෙන වෙනස් බව මොකද්ද? කියන කරුණ අපි ඊට පස්සේ දැනගන්න ඕනේ. ඊට පස්සේ එහෙනම් වෙනස් බව හැටියට අපිට බුදුරජාන් වහන්සේ දක්වන මොකද්ද? අත්තිබික්කවේ නිරය වේදනීය ඒ කියන්නේ නිරය ගමනට හිත වෙන්නා වූ නිරයට පමුණවන්නා වූ මේ කර්මයක් තියෙනවා. අත්තිබික්කවේ කම්මං පෙත්ති විෂය ගාමිය. පෙත්ති විෂය වේදනීය. ඒ කියන්නේ പ്രേත විෂයට යන പ്രേත විෂයට පමුණවන මේ කර්මයක් තියෙනවා. ඒතකොට දැන් නිරයට පමුණවන කර්මයයි പ്രേත විෂයට පමුණවන කර්මය ගන්නකොට මේ දෙකේ එක වගේ නෙමෙයිනේ. මේ දෙකේ වෙනසක් තියෙනවා නේද? ඒතර ඒ වගේම තමයි අත්තිකම්මං තිරස්චාන යෝනි වේදනීය. තිරස්සීන භාවයට පමුණවන්නා වූ
කර්මයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා අත්ති කම්මං මනුස්ස ලෝක වේදනිය. හරි. මනුස්ස භාවයට පමුණවන්නා වූ කර්මයක් තියෙනවා. අත්ති කම්මං දේව ලෝක වේදනිය. එතකොට දේවත්වයට පමුණවන්නා වූ කර්මයක් තියෙනවා. එතකොට එහෙනම් යම් ස්පර්ශයකින් යම් කර්මයක් හට ගන්නවා නම් ඒ ස්පර්ශයෙන් හට ගන්න කර්මය එකම ආකාරයකට සකස් වෙන්නා වූ කර්මියෝ නෙමෙයි. නේද? එයා යම් ආකාරයට නම් අරමුණෙහි චේතනා ඇති කරගත්තේ. චේතනා පහළ කරගත්තේ ඒ චේතනාවට අනුව තමයි දැන් එයාගේ කියන්නේ මේ එයාගේ ඒ චේතනාවට අනුව තමයි දැන් එයාගේ තිරස්චීන ගතිය තීරණය කළා තියෙන්නේ. එයාගේ නිරය බව තීරණය කළා තියෙන්නේ. එයාගේ പ്രേත විශ්ය තීරණය කළා තියෙන්නේ. එතකොට මනුස්ස බව, දේවත්වය මෙන්න මේවා තීරණය වෙලා තියෙන්නේ අර එයාගේ චේතනාවගේ ස්වභාවයට අනුරූපීවයි. එතකොට එහෙනම් මෙන්න මේක තමයි තිබෙන වෙනස් බව හැටිය දක්වන්නේ කුමකද මේ කර්මයාගේ තියෙන වෙනස් බව. එහෙනම් මේ විදිහට එකම ස්පර්ශය නිසා හටගන්න චේතනාව මේ එක ක්‍රමවේදයන් වලට අනුව වෙනසක් දක්වලා තියෙනවා. එහෙනම් මේ විදිහට වෙනස් වෙන්නත් බලපෑවා අපි ඒ ඇති වෙන කර්මය ඒකෙන් ස්පර්ශයෙන් හටගන්න වූ චේතනාව ලෝභ සහගත බව හේතු කරගෙන නේද? ස්පර්ශයෙන් හටගත්තා වූ මේ චේතනාව දේශය අනුව පදනම් කරගෙන ස්පර්ශයෙන් හටගත්තු මේ චේතනාව මේ මෝහ වශයෙන් ඇති කරගත්තු බව හේතු වෙලා ස්පර්ශයෙන් හටගත්තු මේ චේතනාව මේ ශ්‍රද්ධාව අනුව සකස් කරගත්තු නිසා ශ්‍රද්ධාව අනුව පැවතිච්ච නිසා මෙන්න මේ වගේ කර්ම වල තිබෙනා වූ වෙනස් බව නිසා මේ කර්මයාගේ වෙනස් බව අපිට ඇති වෙලා තියෙනවා නේද? ඒකයි මේ ලෝකයේ ඉන්න මේ සත්වයින්ගේ වෙනස් බවක් අපිට තියෙන්නේ නේද? හැම දිනාගේ තුලම කර්ම රැස් කරනවා. නේද? එක්කෙනෙක් මිනිසෙක් වගේ මිනිසෙක් විදියට එක්කෙනෙක් මිනිසයන් අතරත් කෙනෙක් ස්ත්‍රී කෙනෙක් එතෙන් කෙනෙක් පුරුෂ කෙනෙක් නේද? එතකොට ඒ වගේම තිරිසන් සහදගත්තු ගන්නකොට ඒවත් වෙනස් බව තිබෙනවා. මේ විදියට එකම නිකායක සත්ත්ව නිකායක වුණත් විවිධාකාර ප්‍රභේදවලින් ඇති වෙන්නේ කුමක්ද මෙන්න මේ කියන මේ චේතනාවගේ ඇත්තා වූ වෙනස්කම නිසා නේද? ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට මේ ස්පර්ශය නිසා මේ ඇතිවෙන්නා වූ කර්මය මෙන්න මේ විදිහට වෙනස් බව අපිට ඇති කරලා දීලා තියෙනවා. කර්මයාගේ තියෙන වෙනස් බව ඒ ආකාරයෙන් අපි දැන ගැනීම කරන්න ඕනේ. ඊට පස්සේ ඒ විදිහට තමයි අපි මේ කර්මයාගේ ඇත්තා වූ වෙනස් බව කියන එක තේරුම් ගත යුතු වන්නේ. එහෙනම් දැන් අපි කර්මය දැනගත්තා, කර්මයට තිබෙන නිධානය දැනගත්තා. ඒ වගේම මේ කර්ම නිධානය හේතු කරගෙන ඇතිවෙන්න කර්මයෙන් මේ කර්මයාගේ වෙනස් බව ඇති කරලා තියෙන හැටි. කර්මයාගේ වෙනස් බව අපි මේ ඇති කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි දැනගන්න ඕන මොකද්ද? කර්මයාගේ විපාකේ. කම්මාන බික්කවේ විපාකෝ විරිතබ්බෝ. කර්මයාගේ තියෙන විපාකේ. මොකද්ද ඒතකොට මෙතනදී කර්මයාගේ විපාකයේ වශයෙන් අපිට බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. කියලා බලන්න නේද? කර්ම විපාකය කියන්නේ මොකද්ද කියලා අහනකොට අපිට පෙන්නනවා තුන් ආකාරයකින් මේ කර්මයාගේ විපාකය. හරි. මොකද්ද? ත්‍රිවිධාහම් භික්කවේ කම්මානම් විපාකෝ. ඒ කියන්නේ දිත්තේවා ධම්මේ උපජ්ජේවා අපරේවා පරියාය. ඔන්න පෙන්නනවා. ඒ කියන්නේ දිත්තේවා ධම්මේ. දිත්ත ධම්ම වශයෙන් විපාක ගෙන දෙන්නා වූ කර්මයක් තියෙනවා. කර්මයාගේ විපාකයක් තියෙනවා. හරි. එතකොට ඒ වගේම තමයි උපජ්ජේවා. හරි. ඒ කියන්නේ උපපජ්ජ වේදනී කර්මයක තමයි මේ උපජ්ජේවා කියන වචනේ එතනින් අදහස් කරන්නේ. එතකොට විපාකයක් මේ කියන්නේ මරණින් මතු දෙවෙනි ජීවිතේ විපාක ගෙන දෙන ආකාරයේ කර්මයක් තියෙනවා නේද? ඒ කර්මෙන් දෙවෙනි ජීවිතේ විපාකයේ සකස් වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තවත් විපාක තිබෙනවා මෙලවදීම විපාක දීමක් උනේ නැතිනම්. ඊට පස්සේ දෙවෙනි ජීවිතේ හෝ විපාක දීමක් උනේ නැතිනම් නේද? තුන්වෙනි භවයේ පටන් නිවන් දක්නා තුරු ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකදීම විපාක ගෙන දෙන්නා වූ ලැබෙන විපාකයන් තියෙනවා. එහෙම කර්මිකුත් තියෙනවා. ඒක තමයි කියන්නේ
මොකද අපරේව පරිය. ඒ කියන්නේ අපරාපරිය කර්ම. හරි. ඒතර මෙන්න මේ වගේ දිට්ඨ කර්ම අපි ස්පර්ශය හේතු කරගෙන සිද්ධ කළා වූ මේ කර්මය එක්කෝ දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් වෙන්න පුළුවන්. ස්පර්ශය නිසා හටගත්තා වූ මේ චේතන සංඛ්‍යාත කර්මය දෙවෙනි ජීවිතය උපපජ්ජ වේදනීය වූ කර්මයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පර්ශය නිසා ඇති කළා වූ මේ කර්මය මේ අපරාපරිය වූ කර්මයක් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ස්පර්ශයෙන් නිසා හටගත්තු මේ කර්මය මෙන්න මේ තුන් ආකාරයට තමයි මේ කර්ම විපාකය ගෙන දෙන විදිහට මේ කර්මය සකස් කරලා දීලා තියෙනවා. හරි. ඒතකොට එතනදී අපි දැන් ditta ධම්ම වේදනීය කර්ම දැන් මෙලොවදීම ලැබෙන විපාක ලැබෙනව කර්ම ගන්නට මොන වගේ කර්මද? ditta ධම්ම වේදනීයයි කියලා කියනකොට ඒ වෙලාවෙම ඒක තමයි. ඒ වගේ මොන වගේ කර්මයක්ද අපි ගන්න ඉතින්. ගන්නකොට ඒ කියන්නේ මෙලොවදීම විපාක ගෙන දෙනවා කියන මට්ටම ගන්නකොට ඒ කර්ම දැන් අපි මේ ඒ කියන්නේ අපි පෙර කරපු කර්මයක් නෙමෙයි. මේ ජීවිතේ කරපු කර්මයට මේ කර්මයට ඒ ජීවිතේම විපාක ලැබෙන්න ඕන. හරි. ඊබඳු කර්ම කියලා අපි සලකන්නේ මොනවද? ඒක එක ක්‍රමයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ditta ධම්ම සමාධි භාවනා මෛත්‍රී භාවනා ගන්නකොට එතනදර දෙන ආනිසංසරියක් වෙනවා නේද? දැන් මේ වගේ කාරණාවකදී ගන්න පුළුවන් මෛත්‍රී භාවනාවල අර වගේ යම් කිසි සමාධි මට්ටමක් ඇති කරගෙන අපි ගත්තොත් එහෙම මෛත්‍රී භාවනාවෙන් මෛත්‍රී චේතෝ විමුක්ති උපදවා ගත්තා. නේද? උපදවා ගත්තා නම් ඒකේ මෙලවදීම ditta ධම්ම වශයෙන්ම ලැබෙනා විපාක ටිකක් අපිට පේනවා. ඒක ආනිසංස වශයෙන් නේද? අර සුඛං සුපති, සුඛං පටිබුඤ්ජති ආදි වශයෙන් කියන ඒ වගේ මේ ආනිසංස පක්ෂයක්. ඒ විපාක ටික. ඒතර ඒක අර මෙලවදීම අපි ඇති කරගත්තු මේ මෛත්‍රී චේතෝ විමුක්තිය. නැත්නම් මෛත්‍රී සහගතෝ සමාධි භාවනාව කියන ඒ කුසලයාගේම විපාකයක් හැටියට මෙලවදීම අපිට ඇති කරලා දෙන්නා වූ එක ditta ධම්ම විපාකයක් වශයෙන් අපිට සලකා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒතකොට ඒ වගේම තමයි දැන් ඒ වගේම තමයි කෙලින්ම දෙන්නා වූ අපි දැන් මේ වගේ විශේෂ භාවනාමය කුසලයක් නැතිව අපි සාමාන්‍යයෙන් කුසලයක් ගත්තොත් එහෙම අපිට දැන් කෙලින්ම ගන්න පුළුවන් එතනදී දැන් නිරෝධ සමාපත්තියට සම්බන්ධිච්ච උත්තරමේකට නේද? නිරෝධ සමාපත්තියට සම්බන්ධින උත්තරමේකට දින 7කින් නැගිට්ටාට පසු යම් කෙනෙක් එයාගේ තුන්සිත පහදාගෙන ඒ මොහොතේ දානයක් දුන්නා. දෙනවා නම් ඒකේ විපාකය ඒ ජීවිතේම ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඒක නතර කරන්න පුළුවන්කම නැහැ නේද? එතකොට ඒ මෙලොවදී මේ ලැබිච්ච කර්ම විපාක ටිකට ඇති වෙච්ච කර්මය එයා මෙලොවදීම සකස් කළා වූ කර්මයක්. මෙලොවදීම ඇති කරගත්තු කර්මය තමයි මේ එයාගේ දාණය නේද? ඒ දාණය එතකොට ඒ දාණයෙන් ගෙන දෙච්ච විපාක ටික තමයි ditta ධම්ම වශයෙන්ම ඇති වෙන්නා වූ මේ විපාක වශයෙන් ඒක මේ සලකා ගැනීම කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය ආකාරයට අපිට ලැබෙනවා ditta ධම්ම වේදිනීය වූ කර්ම කියන පැතිකඩ ගන්නකොට අපිට විපාක ගෙන දෙන එක. ඒතර දැන් ඔය සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් ඔය චිත්ත න්‍යාය ක්‍රම ගන්නකොට දැන් ඔය චිත්ත න්‍යායන් මේ චිත්ත වීති මට්ටම් වගේ පිසක ගන්නකොට දැන් ඔය තියෙන සාමාන්‍යයෙන් චිත්ත වීතියක ජවන් සිත් වාර කීයක් අපිට ලැබෙනවද? ඒක චිත්ත වීතියක ජවන වාර 7ක් ලැබෙනවා. මේ ජවන සිත් 7ක් හට ගන්නවා ඒක චිත්ත වීතියක. ඒතර ඒ ජවන් සිත් 7න් පළවෙනි ජවන් හිත. හරි? ජවන් එක චිත්ත වීතියක හට ගන්න පළවෙනි ජවන් හිත කියලා කියන්නේ ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දීම හැකියාව තිබෙන කර්ම ඇති සිත. පළවෙනි ජවන් සිත ගන්න. හරි. ඒතර අනිත් ජවන් සිත් 6ට මෙලවදීම විපාක දීම හැකියාව ඇති වෙන්නේ නැහැ. හරි. ඒ විදිහට ඒක තියෙන්න ඕන. ඒතකොට ඒවා අපි විපාක දුන්නේ නැත්නම් ඒක අහෝසි වෙලා යනවා. ආයි මතු විපාක දීමක් වෙන්නේ නැහැ. ඒ විසිපත්යෙන් ඒක වගේම තමයි ඊට පස්සේ තියෙන කර්ම තමයි මොකද්ද? උපපජ්ජ වේදනීය. නේද? දෙවෙනි ජීවිතේ විපාක දෙන්නා වූ කර්ම තියෙනවා. නේද? මේ ජීවිතේ විපාක දුන්නේ නැත්නම් ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන්ම දැන් විපාක දෙන කර්මයක් තියෙනවා. ඒවට කියන මොනවා කියලාද?
දෙවෙනි ජීවිතේ විපාක දෙන ඒකාන්තයෙන් උපජ්ජ වේදන කියනවා. ඒ මොන වගේ කර්මද ඒවට ගන්න? අපි ගත්තොත් දන්නවා මරණින් මත්තේ ඒකාන්තයෙන්ම දැන් මේ විපාක ලැබෙනවාමයි කාටවත් වළක්වන්න බෑ. නේද? කිලිම ගන්නවා. අද අකුසල පක්ෂයෙන් ගන්න පුළුවන් පංච ආනන්තරි කර්ම නේද? පංච ආනන්තරි කර්ම ගන්නකොට ඒක ඒකාන්තයෙන්ම දෙවෙනි ජීවිත විපාක දෙනවාමයි. ඒ කර්ම. ඒ උපජ්ජ වේදන ඊට පස්සේ කුසල පක්ෂයෙන් ගත්තොත් කුසල පක්ෂයෙන් මේ පෙන්වන ආනන්තරි කර්ම මොනවද? ඒක ප්‍රධාන වශයෙන් ගත්තොත් ඒ කියන්නේ එතනදී අපේ ඒක ධර්මයේ සිතට අනතුරුවම අපිට මරණින් මත්තකින් දෙන්නේ නැහැ නේද? එයාට ඒ ජීවිතේම ලැබෙන අකාලික ධර්මයක් නේ. ඒතර දැන් මේක ගන්නකොට නොපිරිහීම් වශයෙන් පහල කරගෙන පවත්තන ධ්‍යාන. හරි? යම් කිසි කෙනෙක් ධ්‍යානයක් උපදවා ගත්තා නම් නියනතුරු ඒක පිරීමක් උනේ නැතිනම් නොපිරිහෙච්ච ධ්‍යානයට අනතුරුවම එයාට ඒකාන්තයෙන්ම බ්‍රහ්ම ලෝකෙ උපදිනවා කියන එක ඒක නියතයි. ඒක වැලකින් වෙන්නේ නැහැ. ඉතින් නියත කුසල පක්ෂයෙන් නියත වූ කර්ම කියලා කියන්නේ නියතානන්තරී කර්ම කියලා කියන්නේ ওই ධ්‍යාන. නොපිරිහුණු ධ්‍යාන. හරි. ඉතින් අන්න ඒවන් ගන්න ඕන අකුසල පක්ෂයෙන් නම් පංච ආනන්තරී කර්ම, කුසල පක්ෂයෙන් නම් නොපිරිහුණු ධ්‍යාන. ඒවෙන් මරණින් මත්තේ ඒකාන්තයෙන්ම ඊට අදාළ විපාකේ ගෙන දෙනවාමයි. ඒක නැති වෙන්නේ නැහැ. එතකොට දැන් රහතන් ගත්තොත් එහෙම මේ දැන් මාර්ගයට අපි කියද මාර්ගයට අනතුරුවත් පෙන්වනවානේ විපාකයක් ගෙන දෙනවා කියලා. ඒක පෙන්වන මාර්ගසිතට අනතුරුව. එකම චිත්තයක එකම චිත්ත වීතියක මාර්ග කුසලයට අනතුරුවම ගෙන දෙන මේ විපාක. දැන් මරණින් මත්තේ මේ විපාක දීමක් එහෙම වෙන්නේ. නේද? මාර්ගය මෙලොව උපදවාලා මරණින් මත්තේ ඵලය ඇති කරන්නේ නේද? හින්ද යාගේ මේ ජීවිතෙම තමයි මාර්ග කුසලයක් ඒක ඵලයක් ඇති කළා දෙන්නේ. ඒ විදිහට අපි ඒක දැනගන්න ඕනේ. ඒ විදිහට. ඒතකොට අන්න ඒ වගේ තමයි ඒ ආනන්තරීය උපජ්ජ වේදනී කියන කර්මය. ඊට පස්සේ අපරාපරිය වේදනීය කියනකොට ඔය කියන දෙආකාරයට විපාක දෙන්නේ නැති. ඔය කියන දෙආකාරයට විපාක දීමක් නැති සෙසු කර්ම. සෙසු කර්ම වෙනවා. අන්න ඒව අපිට සංසාර ගමනේදී ඉඩක් ලැබෙන තුන්වෙනි ජීවිතේ පටන් ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකදීම එයාට විපාක දීමටපත් වෙනවා. ඒව තමයි මේ අපරාපරිය කර්ම කියලා කියන්නේ. හරි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ධ්‍යාන කුසලයක් උපදවා ගත්ත යාගේ මේ ජීවිතය යම් කිසියකින් පිරිහුණා. නේද? එතකොට දැන් ඒකේ විපාක දෙන්න විදිහක් නැහැ. ඒක විපාක දෙන්න දුන්නේ නැති හින්දා ඉන් මතු ජීවිතවල ඒක විපාක ලැබෙනවද? ඒ ධ්‍යානෙට කුසලයේ තුන්වෙනි ජීවිතේ පටන් එහෙම ලබා දෙනවද? එහෙම ලබා දෙන්නේ නැහැ. ඒ හින්දා ඒක විපාක දෙනවා නම් ඊළඟ ජීවිතේ විපාක දෙන්න ඕනේ. නැතු වුණොත් ඒක අහෝසි වෙලා යනවා. ආ විපාක දීමක් වෙන්නේ නැහැ. හරි. ඒ විදියට. ඊට පස්සේ අර අපරාපරිය කර්ම අපරාපරිය කර්ම අහෝසි වෙන්නේ කුමක් ඇති කරගත්තොත්ද? අපරාපරිය වශයෙන් සසර යන තාක් විපාක දෙන්න පුළුවන් කර්ම තියෙනවානේ. ඒවත් අහෝසි වෙනවා නම් අහෝසි වෙන්නේ නිවන්. ඒ කියන්නේ රහත් කියන නේද? අරියත් මාර්ග කුසල උපදවා ගත්තා නම් අන්න ඒ කර්ම අපරාපරිය කර්ම සියල්ලම මේ අහෝසි බාරපත් වෙනවා. හරි. එහෙනම් දිට්ඨ ධම්ම වේදනීය කර්මයේ මෙලවදීම මේ විපාක දෙනවා. විපාක දුන්නේ නැත්නම් ඒක එතනින් අහෝසි වෙනවා. ඊළඟ ජීවිතයට යන්නේ නැහැ. උපපජ්ජ වේදනීය කර්මයේ දෙවෙනි ජීවිතේම විපාක දෙනවා. ඒක දෙවෙනි ජීවිතේ විපාක දුන්නේ නැත්නම් එතනින් මත්තේ විපාක දෙන්නේ නැහැ. ඒක එතනින් අහෝසි වෙලා යනවා. අපරාපරිය කර්මය කියන එක සසර වසනාතුරු විපාක දෙනවා ඉඩක් ලැබෙන විදිහට රහත් වුණොත් රහත් වීමෙන් ඒ අපරාපරිය කර්ම සියල්ලම අහෝසි භාවයටපත් වෙනවා. එහෙනම් මේ සියලු කර්ම අහෝසි වෙනවා අන්නේ විදිහට. හරි. ඔය කියන්නේ මේ අවශේෂ කර්ම තියෙනවා නේ දෙවෙනි ජීවිතේ විපාක දෙනවා ඒකාන්තයෙන්. ඒතකොට අවශේෂ තව මේක මේ කර්මය කරන අවස්ථාවේ සිදුවෙච්ච මේ තව කර්ම තියෙනවානේ. ඒ අනන්තරී කර්මයටම අදාළව සිද්ධ වෙච්ච කර්ම තියෙනවා නේද? ඒතකොට යා නිරයට ගිහිල්ලා නැවත එතනින් මිදුණාද සසර යනතක් දෙන්න තිච්ච අවශේෂ කර්මයන්ගේ විපාක අතරත සංසාරي විපාක දෙනවා. ඒවා මේකනේ අපරාපරිය වශයෙන් ඒ විපාක දීම සිද්ධ වෙනවා. දැන් අර ඒක තමයි මුගලන් මහරහතන් වහන්සේට විපාක දුන්නේ නේද?
අන්න ඒ විදිහට ඒ අවශේෂය දිගින් දිගට ආවේ. හරි. අන්න ඒ වගේ මේ අපරාපරිය කර්ම අපි දැන ගැනීම කරන්න ඕන. ඒතර ඔය විදිහට. එහෙනම් මේ ස්පර්ශය නිසා වද ඔව් ඒවා ඔව් ඒක තමයි දැන් අපි කද මවක් ඝාතනය කරන්න නම් හදන්නේ. පුතා මවක් ඝාතනය කරනකොට ඒක ආනන්තරිය. එතකොට ආනන්තරිය කර්මය කරන්නට යා ක්‍රියා කරන පිළිවෙලක් තියෙනවානේ. මරන්න ඉස්සෙල්ලා සිදුවෙන ක්‍රියාවලියක් තියෙනවානේ. එතකොට ඒ සියල්ලම ඒවත් කර්මනේ අකුසල කර්මනේ. එතකොට අර මරල යම්තා කල්පයක් නිරේ පැසුනලා ආවද අර එයින් මෙහා ඒ සම්බන්ධව සිද්ධ වෙච්ච කර්මයන් තමයි අවශේෂ කර්ම වශයෙන් විපාක දෙන්න ගන්න. ඈ? ආ ඒක තමයි. ඒව වෙන ඒ කර්ම කර්ම ඒ කියන්නේ ඒව අරව නෙමෙයි. ආනන්තරික කර්ම නෙමෙයි ඒවා. ඒවා සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය වෙච්ච අකුසල් දේශ මුල් කරගත්තා. ඒක තමයි කියන්නේ. ඒ ආනන්තරික කර්මෙට විතරක් නෙමෙයි ඒවා. මේ වැඩිපුරම ඒ කියන්නේ ආනන්තරියට වැඩිය වෙනත් කර්ම. අපි දැන් ප්‍රාණඝාත සාමාන්‍ය සත්ත්වෙක් ඝාතනය කළොත් ඒකේ මේ මෙලොවදී විපාක දෙන්න කොටසකුත් තියෙනවා. ඒ කර්ම. ඒක මේ ජීවිත වෙන්න පුළුවන්. ඊට පස්සේ මරණය සිද්ධ වෙන වෙලාවේ කර්මණු වුණොත් මරින් මත් විපාක දෙනවා. එතකොට එයින් අනතුරුව තව ආත්ම 500ක් යනතුරු අතරින් අතර මේ අපරාපරිය වශයෙන් විපාක දීම එහෙම වෙන්න පුළුවන්. මොකද මරණයක් කරනවා කියන්නේ එක අකුසල සිතකින් නෙමෙයිනේ. මරණයක් කරනකොට මේකේ ප්‍රාණඝාතය කරමින් පහළ වෙන මරණ චේතන ඇති සිත් දහස් ගණනින් ලක්ෂ ගණනින් පහළ වෙන. ඒ ඔක්කොටම විපාක ලැබෙනවානේ. නේද? ඒතකොට ඒ වගේ දැන් දහසක් පහළ වුණා. ඒ දහස් ආත්ම භව දහසක් තුල එයා ඒ විදිහට එයා ඒ වගේ මැරෙන විදිහට සංසාරේ උපදින්න පුළුවන්. ඒ ආකාරය. අන්න ඒ විදිහට මේ විපාක දීම සිද්ධ වීම සිද්ධ වෙනවා. කියන කාරණා. ඒතර ඔය වගේ කර්මයාගේ තිබෙන විපාක ගති අපි දැන ගැනීම කරන්න ඕනේ. හරි? ඒ විදිහට. එහෙනම් ඔය තියෙන කර්ම මේ විපාකය. හරි? කර්ම විපාකේ තමයි ඒතකොට ඒක වෙන්නේ. එහෙනම් යම් ස්පර්ශයක් නිසා යම් කර්මයක් සකස් වුණා නම් අර වෙනස් ආකාරයකට කර්ම රැස් කිරීම වෙනකොට ඒ වෙනස් ආකාරයෙන් කර්ම රැස් කිරීම අනුව ඒවා එක්ක ditta ධම්ම විපාක වශයෙන් සිද්ධ වෙලා නැත්නම් උපජ්ජ වේදනීය වශයෙන් සිද්ධ වෙලා අපරාපරිය වශයෙන් විපාක දෙන ආකාරයට ඒවා සකස් කරලා තියෙනවා. ඒ විදිහට. එහෙනම් මේ අනවරාක් සංසාරේ පුරාවටම එහෙනම් මෙන්න මේ තුන් ආකාරයට අපිට මේ කර්ම විපාක දීලා තියෙන තවත් අනාගතයේ මේ ඒ ක්‍රමයටම විපාක දෙන්න තව තියෙනවා නේද? එහෙනම් ඊබඳු විපාකයක් මතු දැන් මේ උපපජ්ජ වේදිනිය වශයෙන් අපරාපරිය වශයෙන් දැන් මේ කර්ම විපාක දීම දැන් નિયમિતයි නේද? දැන් ඒ විපාක ලැබෙන්නට විපාක ලැබලා විපාක විඳින්නට සුදුසුකම් ඇත්තෝ තමයි තාම මේ කර්ම රැස් කරමින් සිටින අය. කර්ම රැස් කරන තැනපත් වෙලා ඉන්නවා කියන්නේ ඒ විදිහට විපාක දෙන්න තාම සුදුසුකම් ලබාගෙන ඉන්නවා කියන එකයි නේද? එහෙනම් එහෙම විපාක ලැබෙනකොට දැන් ඒ ලැබෙන විපාක අපිට කුසල පක්ෂයෙන් ගත්තොත් සැප විපාක ලැබෙන විදිහට වෙන්න පුළුවන්. නමුත් සැප විපාක ලැබෙන ආකාරයට ලැබුණත් එතන ලැබෙන්නේ ඉපදීම් සහිතවයි නේද? ජාතිය සහිතවමයි ඒ සැප යම් සැපයක් වුණා නම් සැපේ කියප එක ලබන්න වෙන්නේ. ඒ වගේම තමයි එතන ජරාටපත් වෙන දුක සහිතවමයි ඒක විඳ ගන්න වෙන්නේ නේද? ඒ වගේම ඒක මරණය සිදුවෙන ආකාරයටමයි ඒ ආත්මභාවයේ සැප විපාකය යර ලැබීම සිද්ධ වෙන්නේ නේද? එහෙනම් මේ ජාති ජරා මරණ කියන මේ වගේ දුක් විඳ ගන්න විදිහට තමයි එයා කුසල් කර්මයක් කළා නම් ඒක විපාකත් මතු අනවරාග කාලේ පුරාවට නැවත විඳ ගන්නට වෙන්නේ. එහෙනම් කුසල් පක්ෂයෙන් ලැබුණත් ඒ අනාගතයේදී යාට අප්‍රමාණ ජාති අප්‍රමාණ ඉපදී උරුමකම් කරගෙන ඉන්න කෙනෙක්. අප්‍රමාණ ජරා දුක උරුම කරගෙන දැන් එයා ඉන්න කෙනෙක් නේද? කුසල ජීවිතේම කුසල කර්ම කර හිටියත් ඒක දෙන විපාක අප්‍රමාණ මරණ ගොඩක් සහිතව විපාක භුක්ති විඳින්න ඉන්න කෙනෙක්. නේද? එහෙනම් කොයිතරම්
මේ රජවරු සිටුවරු මේ ආදි වශයෙන් සක්‍ර සම්පatti සක්විති රජවරු ආදි වශයෙන් මේ විදිහේ විපාක දැන් උරුම කරගෙන ලබන්නට Taman දැන් සුසුකම් ලබාගෙන හිටියත් ඒ හැම විපාකයක්ම ජාති දුකෙන් යුක්තයි ජරා දුකෙන් යුක්තයි මරණ දුකෙන් යුක්තයි නේද? ඒ වගේම ජරා මරණ මේ ශෝක පරිදේවාදී මේ වගේ දුක් වලින් යුක්තයි. එතකොට අකුසල් කර්ම තිබ්බනම් ඒ විදිහටම අනවරාග කාලය පුරාවට ඒ කරපු කර්ම දැන් විපාක දීමට නියමිතයි. නේද? ඒ සියල්ලම දැන් ඒ වගේ තියුණු කායික මානසික දුක් වේදනාවෝ සහිතවම සහිතෝ ඉපදී ජරා ව්‍යාධි මරණ ආදී අප්‍රමාණ දුක් කන්දකට උරුමකම් සහිතව තමයි දැන් මේ කර්මය සහිත කර්ම රැස් කිරීම සහිත කෙනා දැන් මේ ජීවත් වීම සිද්ධ කරා නේද? එහෙනම් කුසල කර්මය කළත් කුසල කර්ම කරමින් කළත් අකුසල කර්ම කරමින් සිටියත් දැන් යා වාසය කරන්නේ නේද? අනාගතේ මේ තාක් අනවරක් සංසාරයක ඉපදී මෙරි ආවද? ඉබඳුම ආකාරයට ඉපදීම් මෙරීම් සහගත ජාති උරුමකමත් තියාගෙනම තමයි දැන් මේ ජීවත් වෙලා ඉන්නේ කියන කාරණාවටපත් වෙනවා නේද? එහෙනම් අනාගතේ ඒ වගේ අප්‍රමාණ වූ දුක්ඛ ස්කන්ධයත් උරුමකම් කරගෙන තමයි දැන් මේ අපි ජීවත් වෙන්නේ නේද? දැන් අපි මේ ජීවත් වෙන්නේ ඒ තරම් අනාගතේ අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයකට උරුමකම් කරගෙනමයි නේද? එහෙනම් ඊබඳු දුක්ඛයන් වලට අපි දැන් වැටුනොත් එහෙම. ඊබඳු දුක්ඛයන් දැන් මතු දැන් ලැබෙනවා කියන්නේ. දුකටපත් වෙනවා කියන්නේ. එහෙනම් එදාට දැන් ඒ දුක් වලින් මිදෙන්න අපිට පුළුවන් කමක් ලැබීමක් වෙන්නේ නැහැ. අපි හිතමු දැන් නිරියට හෝ තිරිසන් බවට හෝ මියාදී තැනකට වැටුණා නම් දැන් එතනින් මුදවා ගන්නවා කියන එකක් කරන්න බැරි වෙනවා නේද? එහෙනම් එසේ මේ අනාගත විපාකය. ඒ කියන්නේ අනාගත මේ කර්මයාගෙන් ඇති වෙන්න තිබෙන මතු මේ විපාකය පිළිබඳව බිය දකින කෙනා දැන් මේ කර්මයාගේ නිදහස් වීම මොනතරම් සැපයක්ද කියලා හිතනවා. එහෙනම් මේ කර්මයාගෙන් මිදෙන්න තියනවා නම් මොනතරම් යහපතක්ද කියන තැනට යාගේ මනස වැටෙනවා. එහෙනම් යාට කැමැත්ත ඇති වෙනවා මේ කර්මයෙන් මම මිදෙන්න ඕනේ නේද? මේ කර්මය මම නැති කරන්න ඕනේ. මේ කර්ම රැස් කරන එකෙන් මම මේ නිදහස් වීම වෙන්න ඕනේ කියලා එයාට මහත්තු බලාපොරොත්තුවක් ඇති වෙනවා නේද? ආන් එහෙනම් දැන් ඒ සඳහා තමයි එහෙනම් මේ කර්ම නිරෝධය. එහෙනම් කර්ම නිරුද්ධ කරන්නට නම් ඒකෙ මිදෙන්න නම් මේ කර්මය නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක දැන් එයා ඊට පස්සේ දැනගන්නවා නේද? එහෙනම් දැන් කර්ම නිරෝධය කියන්නේ කම්මානම් භික්කවේ නිරෝධෝ වේදිතබ්බෝ. මේ කර්ම නිරෝධය ගැන දත යුතුයි. කර්ම නිරෝධය කියන්නේ මොකන්ද? කර්ම නිරෝධය කියලා කියන්නේ මොකද්ද? කර්ම නිරෝධය කර්ම නිරෝධය කියලා කියන්නේ කොහොමද නමද? නිවනට නම. හරි කර්ම නිරෝධය කියන්නේ නිවන. නිවන තමයි මේ කර්ම නිරෝධ කොට වැඩ ඉන්න පුළුවන් එකම තැන වෙන කිසිම තැනක් දැන් ඇත්තේ නැහැ කර්මයක් නැති. ඒකේ කර්මයක් නිරෝධ කරමින් ඉන්න පුළුවන් තැනක් ඇත්තේ නැහැ. නේද? එහෙනම් නිවනටපත් උනාද අන්‍ය සීල කර්ම. හරි? ලෝභ වශයෙන් කර්ම කිරීමක් නැහැ. ද්වේෂ වශයෙන් කර්ම කරන්න ඕන කමක් නැහැ. නේද? මෝහ වශයෙන්, ශ්‍රද්ධා වශයෙන්, වීර වශයෙන්, ප්‍රඥා වශයෙන්, මේ ආදී වශයෙන් කර්ම කර දැන් ඉදීමේ අවශ්‍යතාවය දැන් යාට ඇත්තේ නැහැ. නේද? ඉතින් නිර්වාණය තුල ඒ බඳු කර්ම රැස් කරන හේතුවක් ඇත්තේ නැහැ. නේද? එහෙම කිසිම දෙයක් එහෙම හම් වෙන්නේ නැහැ. එහෙනම් එබඳු මේ කර්ම නිරෝධ සංඛ්‍යාත මේ නිර්වාණයටපත් වෙන්නට නම් මෙන්න මේ කර්ම නිරෝධය සිද්ධ වෙන්නේ කුමක් මේ නැතිවීමෙන්ද කියන එක දැන් ඊයා දැනගන්න ඕන නේද? ඒ කර්ම නිරෝධය සිද්ධ වෙන්නේ කුමක් නැති කළොත්ද? ඒක දැන් අපි දැනගත්තා මේ කර්මය කියන එක හට ගන්න කාරණාව අපි දැන් දැනගත්තා. මොකද්ද කර්මය හට ගන්න හේතුව? ස්පර්ශය නේද? එහෙනම් කර්මය හටගත්ත ස්පර්ශයෙන් නම් දැන් එහෙනම් මේ කර්මය නැති වෙන්නේ කුමකින්ද? ස්පර්ශ නැති කිරීමෙන්ද? ස්පර්ශ නිරුද්ධ වීම තුලින් මේ කර්ම නිරෝධය කියන එක සාත් කරගන්න පුළුවන්කමක් තියෙනවා නේද? එහෙනම්
කර්ම නිරෝධයයි කියන්නේ එහෙනම් මේ ස්පර්ශයාගේ ස්පර්ශය නිරෝධයක් වුණාද ස්පර්ශයාගේ හට නොගන්නා වූ බවක් වුණාද එය තමයි මේ කර්ම නිරෝධයයි කියන කියලා කියන්නේ. කර්ම නිරෝධ සංඛ්‍යා නිර්වාණය කියලා කියන්නේ. හරි. ඒතකොට මේ විදිහට. එහෙනම් මෙන්න මේ කර්ම නිරෝධයටපත් වෙන්න අපිට මේ යම් වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් අපිට ලැබෙන්න ඕන නේද? ඒ කර්ම නිරෝධයෙන් වෙනත් ක්‍රමයකින් ඒ කර්ම නිරෝධයක් සිද්ධ වෙන්නේ නැහැ නේද? නිරවෙන්න නම් එකම එක කර්මයයි තියෙන මේ කර්ම නිරෝධය පිනිස පවතින ඒ තමයි මොකන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද? කර්ම නිරෝධ කරන ප්‍රතිපදාව, කර්ම නිරෝධ කරන මාර්ගය බාටපත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම තුලින් වර්ධනය කිරීම තුලින් ඒ කර්මය හටගන්න හේතුව වූ මේ ස්පර්ශයාගේ හට නොගැනීම. ස්පර්ශයාගේ හට නොගැනීමක් වෙනවා. ස්පර්ශය තිබුණොත් නම් කර්මය ඇති වෙන්නේ ස්පර්ශය හට නොගන්න හින්දා කර්මයාගේ හට නොගැනීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කර්ම නිරෝධය යර්ෂාත් වෙන පටන් ගන්නවා. අනේ නම් ඒ ආකාරයට යා මේ කර්ම නිරෝධය සඳහා පිළිපැදීම සිද්ධ කරන්න ඕනේ. ඒතකොට එහෙනම් අපි දැනගත්ත එහෙනම් මේ කර්ම නිරෝධ මේ කර්මය කියලා කියන්නේ ඒක දුකක්. නේ කර්මය කියන එක ඒකාන්තම දුකක්. ඒ කර්ම සංඛ්‍යාත මේ දුක ඇති කරන්න හේතු වන හේතුව තමයි මොකන්ද? ස්පර්ශය. ඒතකොට ඒ කර්ම සංඛ්‍යාත මේ දුක හටගන්න හේතුව මේ ස්පර්ශය. එහෙනම් මේ දුකට එතනදී ඒ දහම් ක්‍රමය අනුව ඒ දුකට හේතුව මොකද්ද? ස්පර්ශය. දුකට හටගන්න හේතුව ස්පර්ශය. හරි. එතකොට මේ කර්මය කියන්නේ දුකක්ය. කර්මය හටගන්න හේතුව ස්පර්ශයයි කියලා මේ දන්නේ නැති කෙනා ඒ කර්මය සත්පුද්ගලාත්මීය භාවයෙන් පවත්වලා සත්පුද්ගලාත්මීය භාවයෙන් අරගෙන එයා පුද්ගලත්වයේ තුල පිහිටලම ලෝභ වශයෙන් දැන් මේ කර්ම රැස් කරනවා නේද? ද්වේෂ වශයෙන් කර්ම රැස් කරනවා. මෝහ වශයෙන්, ශ්‍රද්ධා වශයෙන්, වීර්ය වශයෙන් මේ ආකාරයට දැන් එයා මේ කර්ම රැස් කිරීම සිද්ධ කරනවා. එතකොට මේ විදිහට මේ අවිද්‍යාවෙන් යුක්ත වෙලා කර්මයේ තුල පුද්ගලත්වයෙන් අරගත්තු සත්පුද්ගලත්වයෙන් අරගෙන යුක්ත වෙච්ච තැනත්තා ලෝභාදී සහගතව මේ කර්ම රැස් කරනකොට අන්නේ කර්මය රැස් කළා වූ කර්මය තුලින් එයා වර වගේ තිරිසන් പ്രേත නිර්යාදී තැන් වලට පමුණවනවා නේද? පමුණවනවා. ඊබඳු තැන් වල පමුණවන විදිහට මේ කර්මයාගේ සකස් වීම අපිට සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඒ කර්මයක් කර්ම සම්මුතියක් ගැන නොදන්නකොට අර එයාගේ පිළිපැදීම සසර නැවත නැවත දුක සකස් වෙන විදිහට නැවත නැවත මේ දුක සකස් වෙන විදිහටම තමයි සිද්ධ කරලා තියෙන්නේ. එහෙනම් මේ කර්ම සංඛ්‍යාත මේ දුකෙන් සහ ඒ උපදවන මේ හේතුවේ ඒ කර්ම උපදවන මේ හේතුවෙන් මිදෙන්න නම් ඒක නිදහස් වීමක් වෙන්න නම් මේ ඒ කර්මය නිරුද්ධ කරන මාර්ගයක් නේද? ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් එයා ජීවිතේ පුරුදු කිරීම සිද්ධ කරනවා. එහෙනම් ඒ අවිද්‍යාව නිසා නම් අර විදිය සකස් කර්මයේ කෙරෙහි අවිද්‍යාව නිසා නම් මේ වගේ සකස් කර හිටියේ. දැන් එහෙනම් මේ කර්මය කෙරෙහි ඇත්ත ඇති හැටියට එයා දැකීම සිද්ධ කරනවා. නේද? අපි දැන් මේ විදියට කර්මය පිළිබඳව දැන් බොහෝ කරුණු කාරණා වලින් කර්මයේ ඇතිතතු. කර්මයේ යථා ස්වභාවය පිළිබඳව දැන් අපි දැනගත්තා. නේද? ඒතකොට එසේ දැනගත්තාට පසුව අපි දැනගත්ත එහෙනම් මේ කර්මය කියන්නේ සත්වයක් නෙමෙයි, පුද්ගලෙක් නෙමෙයි නේද? ආත්මයක් මම ආදි වශයෙන් ගත යුතු දෙයක් නෙවෙයි. එහෙනම් මේ කර්මය කියලා කියන්නේ මොකද්ද? චේතනාව කියන ධර්මයක්. එහෙනම් මේ චේතනාව කියන්නේ හුදු සත්පුද්ගල බවක් නොවෙච්ච නිස්සත්ත්ව නිජීවාකාරයට හිතක් එක පහළ වෙන එක සිතුවිල්ලක් විතරයි. නැත්නම් එක චෛතසික ධර්මයක් විතරයි නේද? එක චෛතසික ධර්මයක් විතරයි නැත්නම් නාම ධර්මයක් විතරයි මේ චේතනාව කියන මේ කර්ම චේතන සංඛ්‍යාත කර්මය කියන මේ ධර්මතාවය. හරි. එහෙනම් මෙන්න මේ කෙනෙක් පුද්ගලයක් නොවිච්ච සත්වයක් නොවිච්ච මේ චේතනාව කියන්නේ මේ ස්පර්ශයෙන් හටගන්න දෙයක්. ස්පර්ශය නිසා මේ චේතනාව හටගන්නවා නේද? ස්පර්ශය නිසා මේ චේතනාව හටගන්නවා. හටගත්තු මේ චේතනා සංඛ්‍යාත මේ කර්මය නැත්නම් මේ ස්පර්ශයෙන් හටගත්ත මේ කර්මය හටගෙන නැති නොවි තියෙන බවක් වෙන්නේ නැහැ. මොකද චේතනාව කියන්නේ ඒකට ආවි කාලේ කොච්චරද?
කුසල චේතනා කුසල අකුසල ආදී වශයෙන් පහළ වෙන මේ චේතනාවගේ අවශ්‍ය තමයි ෂණය කියන්නේ ෂණත්‍රේක අවශ්‍ය නේද? උපාද තිති භංග කියන ෂණත්‍රේකයෙන් යුක්ත වුණු මේ වගේ ඊටාම ස්වල්ප කාලයක අවශ්‍යයක් තුල පැවතිලා බිඳිලා යන නිරුද්ධ වෙලා යන නැති වෙලා යන ධර්මයක් තමයි මේ කර්මය කියලා කියන්නේ. මේ චේතනා සංඛ්‍යාත කර්මය කියලා කියන්නේ අන්න ඒ වගේ අවශ්‍ය කාලයක් පවතින ධර්මයක්. එහෙනම් ඊබඳු කර්මයක් සකස් කළා නම් ඒකයි මමත්වයෙන් පුද්දලත්වයෙන් පවත්වනවා නම් දෙක සැපයක් කොටගෙන හොඳ දෙයක් ඇටියට ඊබඳු මේ කර්මයන් පැවැත්මක් කරනවා නම් දැන් මේ ෂණ මාත්‍රයක කාලයක් නම් මේකේ අවශ්‍යයි. දැන් ඒක පුළුවන්කමක් තිබෙනවාද සත්පුද්ගලයෙක් වශයෙන් දිගින් දිගට පවත්වන්න පුළුවන්කමක් නැහැ නේද? ඒක නිත්‍ය ආකාරයකට පවත්වා ගන්නට පුළුවන් හැකියාවක් තියනවාද? එහෙම හැකියාවක් නැහැ නේද? යම් චේතනාවක් නිසා යම් චේතනාවක් ඉෂ්ට වුණා නම් යම් චේතනාවක් නිසා සැපයක් ලැබුවා නම් යම් සොම්නසක් වින්දනා නේද? සැප සොම්නසක් සතුටු වෙච්ච බවක් වුණා නම් ඒ චේතනාව ආරභය නැත්නම් ඒ කර්ම ආරභය අපිට සතුටු වෙන්න සැපවත් වෙන්න පුළුවන් කොච්චර කාලයක්ද? ෂණ මාත්‍රයක් විතරයි. ෂණ මාත්‍රයකදී පමණයි මේ කර්මය නිසා අපිට සතුටු වෙන්න පුළුවන් සතුටක් ලැබුණා ලැබුවේ නේද? සුවයක් සැපයක් අස්වැසිල්ලක් ලැබුණා ලැබුවේ. එහෙනම් අපි මේ ෂණයක් තුල සැපයක් විඳින්නටද අපි මේ චේතනාවට ඒ කර්මයට අපි ඇලුම් කළේ ආස කළේ නැහැ නේද? අපි ඒ ඉබඳු කර්මයකට ආස කළා නම් සැපේ වශයෙන් ඉඳගත්තා නම් අපි ඒක කියන්නේ ස්ථීර විදිහට හැමදාම තියාගන්න ඕන විදිහට හැමදාම මේ සැපය තියාගන්න නේද? හැමදාම මේ සැපය පවත්වන්න ඕන තමයි එසේ අපි පැවැත්තුවේ. නමුත් එහෙම ඒක තියෙන්නේ නැහැ. එහෙනම් යම් සැපයක් විඳි යම් ෂණයක් තුළ හටගත්තු දෙයක් නම් ඒක නැති වෙනකොට මේ සැපයත් නැති වෙලා යනවා. එහෙනම් ඒ අපි සැපේ ඒක නැති වෙලා යනවා. ඒ නැති වුණා නම් එහෙනම් ඒක ඒකාන්තයෙන්ම ඒක දුකක් වෙනවා නේද? එහෙනම් යම් ස්පර්ශයකින් චේතනාව සංකේත කර්මයක් හටගත්තා නම් හටගත් තැනම ෂණයෙන් අනතුරු ඒක නැතිලා යනවා. මිදී යනවා. ඒකේ හටගත්ත බව සහ නැතිවීමක් එක් සිද්ධ වුණා නේද? එහෙනම් යම් ස්පර්ශයකින් චේතනාවක් හටගත්තා නම් මේ හටගත්ත චේතනාව ඒ හටගත්තු චේතනාව ඊට පළමුව තිබිලා හටගත්තා වූ චේතනාවක් වෙන්නේ නැහැ නේද? මේ චේතනාව හටගත්තේ පෙර නොවීමමයි. පෙර නොවීමම හටගත්තා වූ චේතනාවක් නේද? මේ ස්පර්ශ සංඛ්‍යාත හේතුවෙන් පෙර නොවීමම මේ චේතනා සංඛ්‍යාත කර්මයක් හටගත්තා. හටගෙන නොබින්දි ස්ථීර ලෙස මතු තියෙනව නෙවෙයි. හටගත් තැනම මේ කර්මය නැති වෙලා යනවා. ඒක බිඳීමටපත් වෙනවා නේද? එහෙනම් එසේ පෙර නොවීම හටගත්තා ඉතිරි නැතුවම ඒ කර්මයෙන් ස්වල්ප මාත්‍රයක්වත් ඉතිරි නැතුවම ඒ කර්මය නිරුද්ධ වෙනපත් වෙනවා නේද? එහෙනම් කර්මය කියන්නේ පෙර නොවීම හටගෙන නැතිවීමටපත් වීම ස්වභාව කොටගත්තු මේ අනිත්‍ය වූ ධර්මයක් නේද? අනිත්‍ය ලක්ෂණය කොටගත්තා වූ අනිත්‍ය වූ ධර්මයක් තමයි මේ කර්ම සංඛ්‍යාත චේතනාව කියලා කියන්නේ. එහෙනම් යම් කර්මයක් නැත්නම් යම් චේතනා සංඛ්‍යාත යම් කර්මයක් අනිත්‍ය නම් මේ කර්මය හොඳයි මේ කර්මය මෙසේ පවතිවා මෙසේ තිබේවා කියලා දැන් මේ කර්මය නිත්‍ය කරගන්න පුළුවන්ද? බෑ නේද? ඒ නිත්‍ය කරගන්න පුළුවන් කමක් එතන නැත්තේ නෑ. එහෙනම් ඒක අනිත්‍ය නිසා ඒ කර්මය ඒක දුකයි නේද? ඒක දුක්ඛ ස්වභාවය. එහෙනම් ඇතිවෙන යම් තාක් මේ කර්ම සකස් වෙනවා නම් යම් තාක් කර්ම හට ගන්නවා නම් ඒ හට ගන්න කර්ම සියල්ලම මේ උපන් තැනම නැති වෙලා යනවා. එහෙනම් උපන් තැන ඉපද බිඳි යන බවක් වුණා නම් ඒ ඉපදීමෙන් බිඳීමෙන් නිරන්තරයෙන්ම මේ තමා පීඩාවටපත් කරනවා නේද? ඒ නිරන්තරයෙන්ම කර්මයෙන් ඉපද බිඳි යන භාවයෙන් පීඩාවටපත් වෙන නිසා මේ කර්මය දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි. ඒ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි නේද? එහෙනම් මේ අනිත්‍ය වූ දුක්ඛ වූ ස්වභාවය කොටගත්තා වූ මේ කර්මය දැන් කැමැති පරිදි පවත්වන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි අකමැති කර්ම වෙනවා නම් අකමැති වේවා කැමැති වේවා යම් කර්මයක් වුණා නම් ඒ කර්මය මෙසේ නොවේවා මෙසේ නොපවතිවා කියලා දැන් පවත්වන්න පුළුවන්කම නැහැ නේද? එතන මේ ඉපදෙමිදලා යන කර්මය එසේ නොවේවා කියලා තියාගන්න පුළුවන් හැකියාව ඒ චේතනාවට ඇත්තේ නැහැ. එතන වෙනත් ධර්මයක් තුලත් එහෙම ඇත්තේ නැහැ. ඒ නිසා එහෙනම් ඒ කර්මය ස්ථීර ලෙස පවත්වා ගැනීමේ හැකියාවක් නැතිනම් ඒ කර්මය
තමාට කැමැති පරිදි තියාගන්න පුළුවන් බවක් කියන දෙයක් නැතිනම් අන්න ඒ ස්වභාවය තමයි මොකන්ද? අනාත්ම ස්වභාවය නේද? කැමැති පරිදි නොපවතින බව. ඒක අනිත්‍ය නොවි නිත්‍යාකාරය පවත්වන්න බැරි බව. දුක් නොවි සැපවත් වූ ආකාරයෙන් තියාගන්න බැරි බව. උනා නම් එමෙ හැකියාවක් නැති බවක් උනා නම් අන්න ඒ නොහැකියාව තමයි එසේ වසඟේ නොපවතින ස්වභාවය තමයි අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ. එහෙනම් මේ කර්මය කියන්නේ අනාත්මයට යටත් වූ ධර්මයක්. අනාත්ම වූ ධර්මයක් නේද? එහෙනම් කර්මය කියන්නේ අනිත්‍ය වූ දෙයක්, දුක් වූ දෙයක්, අනාත්ම වූ දෙයක්. හරි? එහෙනම් මෙසේ ස්පර්ශයෙන් හටගන්න කර්මය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙසේ දකින්න දැන් මෙයා මේ කර්මය කෙරෙහි මුලාවට රැවටීමට දැන්පත් වීමක් තියෙනවද? පත් වෙන්නේ නැහැ නේද? මෙසේ මේ කර්මය මෙසේ මේ අනිත්‍ය ආදී වශයෙන් කර්මය දකින්නේ නැද්ද? ඔහු තුල එවිට එකල්හි පවතින්නේ මොකන්ද? අවිද්‍යාව නේද? ඒකේ නිත්‍ය ආදී සංඥා පිටන හින්දා ඒ කර්මය කෙරෙහි මේ අවිද්‍යාව තමයි පවතින්නේ නේද? අවිද්‍යාවෙන් යුක්ත වෙනවා. අවිද්‍යාවෙන් යුක්ත වෙලා ඔන්න දැන් කර්මයට තණ්හා කරනවා. කර්මය කෙරෙහි තණ්හා කරනවා. තණ්හාවෙන් යුක්තව නැවත ඒ කර්මයන් අරබිය රැස් කරනවා. කර්ම රැස් කිරීම සිද්ධ කරනවා. කර්ම රැස් කරනකොට නැවත උපදිනවා නේද? උපදිලා මේ වගේ දුක උරුම කරලා දෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට මේ දුක නැත්නම් මේ කර්මයේ මේ ඇතිතතු ඉපදීම් විදීම් නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දකින්න මේ කර්මය නැවත කර්මය ඇති වෙන්න තියෙන හේතු මෙයාට සකස් වෙන්නේ නැති වෙනවා. හරි? නැවත කර්මය හටගන්නේ මේ කර්මයේ මේ ඇතිතතු දන්නේ නැති හින්දා නා. කර්මයේ ඇත්ත දකින්න නැති හින්දා නම් වෙන්නේ මෙසේ මේ ඇත්ත දකින්න වෙන්නේ කර්මයේ නැවත ඇති වෙන තියෙන අර අවිද්‍යාව එයාට උපදින්නේ නැහැ. ඒ වගේම තෘෂ්ණාව තියෙනවා නම් ඒ තෘෂ්ණාව පහළ වෙන්නේ නැහැ. නේද? අවිද්‍යාව තණ්හාවේ යුක්ත වෙලා නම් කර්ම උපදින්නේ අවිද්‍යාව තණ්හා නැති නිසා උපදින්නේ නැති නිසා ඒ කර්ම රැස් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. කර්ම හට ගැනීම මේ සකස් හට ගන්න බවක් වෙන්නේ නැහැ නේද? එහෙනම් කර්ම හටගන්නේ නැති වෙනකොට කර්ම රැස් නොවේයිද? කර්මය හට ගැනීමක් නොවේයි නම් දැන් කර්මය නිසා විපාක වෙනවා නම් කර්ම නිසා ඉපදීමක් වෙනවා නම් දැන් ඒ ඉපදීම වෙන්නේ නැහැ. ඉපදීම සකස් වෙන්නේ නැහැ නේද? එහෙනම් දැන් කර්මයේ ඇතිතතු දකින්න අවිද්‍යාව හටගන්නේ තණ්හාව හටගන්නේ කර්ම සකස් කිරීම වෙන්නේ නැහැ. කර්ම හට ගන්නවා කියනක් වෙන්නේ නැහැ. ඉපදීමක් වෙන්නේ නැහැ. දැන් කර්ම හටගත්තේ නැහැ කියන්නේ දැන් ඒක තමයි දුකේ නිරෝධයටපත් වුණා කියන්නේ. කර්ම හටගත්තේ නැත්නම් කර්ම උපදවන්න තියෙන ස්පර්ශයක් හට ගන්නවා කියනක් සිද්ධ වෙන්නේ නැහැ නේද? එහෙනම් ස්පර්ශයද හට නොගැනීමෙන් ස්පර්ශයාගේ හට නොගැනීමෙන් කර්ම නිරෝධයක් සිද්ධ වෙනවා. ඒ කර්ම නිරෝධය සාත් වෙනවා නේද? එහෙනම් යම් දවසකන්නේ නිරෝධය. අර මේ මේ ස්පර්ශය නිසා නම් කර්මය හටගන්නේ. ස්පර්ශය හටගන්නේ ආයතන මුල් කරගෙනනේ. ඒකට ආයතන වල ඇත්ත දැක්කම ඒකට මෙතන කර්ම සකස් වෙන්නේ නැහැ. ඔව් දැන් සියලු වැඩ පිළිවෙල තියෙන්නේ අපිට ඒ විදිහට තමයි. හරි. ඒතකොට දැන් අපි දන්නේ කර්මය සකස් වෙන්න මේ ආයතනයන්ගෙන් තොරව සකස් වෙන්නේ නැහැ නේ. ඔය කුමන හෝ ආයතනයක් ඔස්සේ සකස් වෙන්නේ. ඒතකොට ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය කියන්නේ පුද්ගලයන්ගේ තියෙන නානාත්වය නිසා නිවන සඳහා නැත්නම් නිවන් මාර්ගයේ පිණිස විවිධ න්‍යාය ක්‍රම දේශනා කරනවා නේද? ඒතකොට ඒක න්‍යායක් තමයි මෙන්න මේ කියන කර්මය. මේ ආයතන 6 ඔස්සේ සකස් කරන මේ කර්මය. එහෙනම් ඒ නිසා මේ කර්මය එසේ අවබෝධ කර ගැනීමෙන් මේ නිවන ශාත් කර ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් කර්මය පිළිබඳව හොඳින් ඇතිතතු දකින්න කෙනාට අන්න අර කර්ම නිරෝධේ ශාත් වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඇතිතතු දකින්න කර්මය හට ගන්න තියෙන හේතු සකස් වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඒ හේතු සකස් නොවෙනකොට හේතු හට නොගන්නකොට කර්ම හට නොගැනීම. කර්ම හට නොගන්නවා කියන කර්ම නිරෝධය සාත් වෙන්න ගන්න. හරි? එහෙනම් කර්ම නිරෝධය සාත් වුණා කියන්නේ දැන් කර්මයෙන් එයා මිදුණා. කර්මය කියන්නේ මේ දුකෙන් නිදහස් වුණා. එහෙනම් එසේ ඇති හැටි දැක්කේ යම් නුවණකින් නම් අන්නේ නුවණ තමයි මොකන්ද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ. කර්ම නිරෝධය සඳහා කර්ම නිරෝධය පිණිස පිළිපැද්ද යම් නුවණකින් ඒ ධර්මයේ දකිමින්න. ඒතකොට කර්ම නිරෝධ සංඛ්‍යාත නිර්වාණය සාත් කරමින් යම් නුවණක් පහළ වුණාද? අන්න ඒ නුවණ කර්ම නිරෝධය කරන්නා වූ සම්මා දිට්ඨිය. කර්ම නිරෝධය සාත් කළා වූ
සම්මා දිට්ඨිය වුණා. ඒතර ඒ සම්මා දිට්ඨිය අනුව තමයි ඊට පස්සේ ඒ එකම තිබෙන සම්මා සංකප්පය, සම්මා වාචාව නේද? සම්මා කම්මන්ත, ආජීව, සම්මා වායාම, සති සමාධි කියන මෙන්න මේ ධර්මයන් පවතී. එහෙනම් මේ කියන විදිහට මේ ඇත්ත ඇති හැටි දකින්නේ යම් දැක්මකින් නම් ඒක තමයි මාර්ගය වෙන්නේ. ඒකේ සම්මා දිට්ඨිය කියපු මේ මාර්ගාංගය, ඒ මාර්ගය එක තිබ්බනම් ඊතුරු අංගත් ඒ එකම වැඩෙනවා, සම්පූර්ණ අතරපත් වෙනවා. හරි. ඒතකොට සම්මා දිට්ඨිය තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. මාර්ගය බවට පත්. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනකොට ඉතිරි අංග ඊට අනුගාමීව සකස් වෙනවා. වැඩෙනවා. හරි. එහෙනම් මේ විදිහට කර්ම නිරෝධය කරන වැඩපිළිවෙල මාර්ගය අපිට බුදුරන් වහන්සේ දේශනා කොට වදාරලා තියෙනවා. එහෙනම් එතනින් අපි දකින්න ඕන කර්මය කියන්නේ දුක්ඛ සත්‍ය වශයෙන් කර්ම හටගන්න හේතුව සමුද මේ ස්පර්ශය කියපු එක තියෙන දුක්ඛ සමුදය වශයෙන් දකින්න ඕනේ. කර්ම නිරෝධය කියන එක නිරෝධ සත්‍ය වශයෙන් දකින්න ඕනේ. කර්ම නිරෝධ කරන මාර්ගය මාර්ග සත්‍ය වශයෙන් දකින්න ඕනේ. එහෙනම් මෙන්න මේ කර්මය කියන න්‍යාය තුලිනොත් කෙනෙකුට මේ ආબોධ කරන්න වෙන එකක් නෙමෙයි. මොකද්ද? චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය ධර්මය තමයි මේ ආબોධ කරන්නේ. හරි. එහෙනම් මෙන්න මේ විදිහට යම් කෙනෙක් කර්මය නුවණින් දකිනවා නම්, කර්මය ආબોධ කරනවා නම් දැන් කර්මයේ කෙරෙහි සතුටු වෙන්නේ නැහැ. කර්මයේ කෙරෙහි නිබ්බිදාර ලක්කය. නේද? කර්මයේ කෙරෙහි නිබ්බිදාව කලකිරීම තියෙනවා. ඒක කර්මයෙන් නිබ්බිදාව ඇතුණා කියන්නේ කලකිරීම ඇති කරගුණා කියලා කියන්නේ දැන් කර්මයට නොඇලෙන්නේ බවට යපත් වෙනවා. කර්මයේ කෙරෙහි නොඇලෙන බවටපත් වෙනවා. කර්මයට නොඇලුණාද අන දැන් නොඇලුණු කර්මයෙන් හිත මිදෙන බවටපත් වෙනවා. හිත මිදීමක් ලක් වුණා. නේද? කර්මයේ නිබ්බිදාරපත් වුණාද නිබ්බිදාවෙන් විරාගයටපත් වුණා. විරාගයෙන් විමුක්තියට ලක්වීම සිද්ධ වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ ආකාරයට අපි කර්මයාගේ අතීතය දැකලත් අපිට මේ නිවනටපත් වෙන්න පුළුවන්. ඒක දහම් පරයයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ විදියට පෙන්වා දීලා තියෙන්නේ. ඒතොර ඒ හින්දා මේ ගැඹුරු වෙන්න පුළුවන් ඒ කරුණාකාරණ දේශනා. ඉතින් නැවත නැවත මේ දේශනා ඒව අහන්න ඕනේ. නේද? අහලා තමයි අහන්න මේ කරුණාකාරණ අපිට වටහා ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. නැවත නැවත අපි නුවණින් මානසිකාර්ය කළා මේ පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා මේ දේශනා කළ මේ උතුම් මේ ධර්මයන් මේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සසර කලකිරීමටපත් වෙලා නොඇලිලා මේ දුක්ඛිත සංසාර ගමනෙන් අත මිදෙන්නම මේ ධර්මයක් මේ හැම දිනාටම හේතු පාරමී කුසලයක්ම වේවා කියලා හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරගත්තා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దిగా පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං.